තෙරුවන් සරණයි. දැන් මෙතන කියලා හිතුවාම මෙතන කය තියෙනවා කියලා හිතෙනවා. දැන් gedara කියලා හිතුවාම එතන කය කියලා හිතෙනවා. දැන් මෙතන කියලා හිතුවාම දැන් මෙතන කය තියෙන එක දැන් gedara කියලා හිතුවාම දැන් S2 පියාගෙන gedara කියලා හිතුවාම අපිට ඒක රූපේ එනවා. දැන් රූප සංඥාව මතක් වෙන්නේ දැන් gedara කියලා හිතුවාම නමුත් කය තියෙන්නේ මෙතන. එතන නෙමෙයි. එතන කය නැහැ. දැන් කය තියෙන්නේ මෙතන නමුත් ඇත්තටම ස්කන්ධයේ උපාදාය රූපේ දිහා බැලුවාම කය තියෙන්නේ එතන. මෙතන නෙමෙයි. නමුත් ඔබ ඉන්නේ ශරීරේ මෙතන. දැන් ඇත්තටම දැන් උපාදාය රූපේද එහෙම නැත්නම් මේ ශරීරේද? අපි ඇත්තටම ජීවත් වෙන්නේ උපාදාය රූපෙත් එක්ක. අපි ඇස් දෙක පියාගෙන එතන කියලා හිතුවාම එතන සිහි වෙනවා. ආයි තව තැනක් ගැන හිතුවාම රුවන්වැලිසෑය කියලා හිතුවාම එතන සිහි වෙනවා. ආයි ඇස් දෙක ඇරලා මෙතන සිහි වෙනවා. දැන් ඔක්කොම මේ ඇස් දෙක ඇරලා බැලුවත් උපාදාය රූපෙමයි. ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපි රුවන්වැලිසෑය සිහි කරත් උපාදාය රූපෙමයි. මේ පේන එකත් එහෙමනම් උපාදාය රූපෙමයි හිත හැදෙන රූපයක්මයි. අර හිතේ හැදෙන රූපයක් කියන එක තමන් හොඳින් සිහියෙන් ගන්න ඕනි කාරණාව. දැන් ඔබ එදිනෙදා වැඩ කරනකොට ඔබ හිතන්නේ ඔබ එළියේ කටයුතු කරනවා කියලා. මේක ඊටාම ගැඹුරුයි අපි මේ කියන තැන. නමුත් මේ තමයි පරම සත්‍යය. අපි අසුරු කරන්නේ අපේ හිතමයි. අපි බාහිර කියලා හිතුවට අපි බාහිර නෙමෙයි අසුරු කරන්නේ අපේ හිතමයි. ඒක මනාකොට නුවණින් දකින්න ඕනි තැනක් මේ උපාදාය රූපේ. අපි අර දවසක් වගේ එකම බෝතලෙන් දෙන්නෙක් වතුර බොන්නේ අපි අපේ හිතේ තියෙන බෝතලෙන් තමයි වතුර බොන්නේ. මොකද මේ හැම එකක්ම දැනෙන්නේ විඥාණයට. මනෝ විඥාණය තමයි හැම එකක්ම දැනෙන්නේ. එතකොට මේ ෂනේ මේ මොහොතේ මේ ෂනේ එකම ෂනේ මේ සීකරණ එකක් තමයි දැන් රුවන්වැලිසෑය සී කරන්නේත් මේ ෂනේ. දැන් මෙතන කියලා ඇස් දෙක අරලා සී කරන්නේත් මේ ෂනේ. මේ මොහොත දකින්න ඕනි නුවණින් මේ දැන් මේ මොහොතට අවදිය කියන කාරණේ දිහා බැලුවාම මේ ෂනේ පමණයි. මේ මොහොත පමණයි. ඔබ දැන් දෙයක් දැක්කොත් ඒක දෙයක් වෙනකොට ඒක දෙයක් වෙන්නේ ඒක පෙර මතකේ. ඒක දෙයක් වෙනකොට මේක අතීත සංඥාවක්. එතකොට ඔබ ආයිමත් සිතට තව දෙයක් බැලුවාම ඒකත් දෙයක් විතරයි. ඒක දැන් ඔබ මේ මොහොතේ දෙයක් දකිනකොට ඒක පෙර මතකයෙන් හටගත්තේ ඒකත් අතීත ෂණයක්. එතකොට ඒක ඊගා මොහොතේ එන සිත එතකොට අනාගත ෂණේ. ඒකත් හැබැයි මේ මොහොතේ අතීත ෂණයක්මයි. දැන් වර්තමාන ෂණේ කොතනද තියෙන්නේ? අර ප්‍රත්‍යඋප්පන්න කියන එක. පච්චුප්පන්න. තිතත් අන්න තත්තං කියන තැන. තිතිය කියන්නේ තියෙන අන්න තත්ත කියන්නේ අටගෙන නැති වෙන. දැන් තැනක් පේන පනවන්න බෑ වර්තමානෙට. ඒකයි මොහොත කියන එක තැනක් පනවන්න බෑ. ඒතර මොහොත තමයි හැම මොහොතම. හැම මොහොතම මොහොතයි මේ මොහොතයි මේ ෂණයයි. සිතක් આવොත් ඒක අතීතයයි. නැත්තම් මේ මොහොත පමණයි. අපිට ඇත්තටම තියෙන මොහොත විතරයි. හැම දෙයක්ම ඔබ මරනවා කියලා හිතන්නේත් මේ මොහොතෙමයි. උපදිනවා කියලා හිතන්නේත් මේ මොහොතෙමයි. ජීවත් වෙනවා කියලා හිතන්නේත් මේ මොහොතෙමයි. රුවන්වැලිසෑය කියලා හිතන්නේත් මේ මොහොතෙමයි. ඔබ කුමක් හිතුවත් ඒක මේ මොහොතේ පමණයි. යථාර්ථය නම් පරම සත්‍ය නම් මේ මොහොත පමණයි තියෙන්නේ. දැන් එතකොට දැන් මෙතන කියන්නේ අතීත සිතුවිල්ලක්මයි. දැන් ඔබට පේන එක තියෙනවනේ දැන් එතන ඔබ දකින්නවනේ දැන් මේ දකින්නවනේ බිත්තිය කියලා. දකින්නවනේ පුටුව කියලා. දැන් ඔතන ඔය පුටුව කියන සංඥාවත් අතීත එකක්මයි. දැන් එතකොට මෙතන කියලා මේ පේනවා මෙතන මේ දකින්න දෙයත් අතීත සිතුවිල්ලක්මයි. දැන් එතකොට ඔබ gedara දැන් ඔබ රුවන්වැලිසෑය කියලා මතක් වෙන එකත් අතීත සිතුවිල්ලක්මයි.
මේ වර්තමානයේ කියලා ඔබ දකින්නෙත් අතීත සිතුවිල්ලක්මයි. අපි අතීත සිතුවිලි ලෝකෙකයි එහෙමනම් ඉන්නේ. අපි අතීත විඥාන ලෝකෙක ඉන්නේ කියන්නේ. සිතුවිලි කියන්නේ විඥානේ. මේ විඥාන මායාවට භෞතික සිතුවිලි අපි පැටලිලා ඉන්නේ මේ භෞතික සිතුවිලි දෙකකට. විඥාන මායාවට. අපි ඉන්නේ රැවටිලා ඉන්නේ. ඇත්තටම අතීත මතක තියෙන මේ හැම දෙයක්ම ඔබ මෙනෙහි කළ බැලුවොත් රුවන්වැලි මාසය විතරක් නෙමෙයි ඔබට ඊයේ කියලා කරපු දේවල් දැක්කත් ඒක අතීතයක්මයි. ඔබට කෙනෙක් මතක් වුණත් ඒක අතීතයක්මයි. දෙයක් මතක් වුණත් ඒක අතීතයක්මයි. දැන් සජීවීව මේ වෙන දේ දැන් ඇත්තටම ඔබ සජීවව මේ පේන දේත් එන්නේ අතීතයක්මයි. දැන් සජීව මේ මොහොතේ රුවන්වැලි සෑය ගැන හිතුවත් ඒකත් මේ මොහොතේ ඔබ දැන් රුවන්වැලි සෑය හිතුවත් එතන දැන් ඒත් අතීතයක්මයි. දැන් එතන ඉඳන් රුවන්වැලි සෑය ඉඳන් හිතුවත් ඒත් අතීතයක්මයි. දැන් මේ හැම දෙයක්ම එතකොට ඔබ මනෝමයෙන් පරිහරණය කරලා තියෙනවා. විඥානේ දැන ගැනීම විඥානේ මායාවට ඔබ කොටු වෙලා ඉන්නේ. මේක ඊටාම ගැඹුරු කාරණයක් මේ අපි කතා කරන තැන අපේ මේ ප්‍රසාද රූප මේ සකස් වෙලා තියෙන කර්මජ රූප සකස් වෙලා තියෙන මේ පේන ස්කන්ධ වර්තමාන මේ ෂණේ අතීතයක්මයි. ඒතකොට මේ ස්කන්ධයෙන් සකස් වෙලා අපිට තියෙන්නේ අපි ස්කන්ධය තමයි පරිහරණය කරන්නේ. ඒ කියන්නේ උපාදාය රූප කියන්නේ ස්කන්ධේ හට ගැනීම තමයි උපාදාය රූප ඇතේ. ඒතර සිතේ හැම ෂණයකදීම ඇත්තේ අතීත සංඥා විඥාන මායාවක්මයි. වර්තමාන ෂණයක්වත් සිතට හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි අපි පුරාණේ කනවා කියන්නේ. අපි අතීත මතකයේ තමයි පෙර සංඥා තමයි අපි අසුරු කරන්නේ. අතර මේ ෂණේ සංඥා විඥානේ ඒ සංඥා ඒ විඥාන ඒ ෂණේ ඒ ෂණයක් පාසා හටගන්නේ අතීතයක්මයි. අතීත ෂණයක්මයි. හැමදේම අතීතයෙන්මයි ගන්නෙ. මේක තමයි පුබ්බේනවාස ඥානෙ කියන්නේ මේ සිත් පරම්පරාව දකින එක. පෙර තිබූ කඳ පිළිවෙත් දැකීමේ ඥානෙ කියන්නේ. මෙන්න මේ අතීතයේ දකින මැවෙන ආකාරය නුවණින් දැකීමේ ඥානය. ක්ෂණයක සිත දැකීමේ එහි සත්‍ය දැකීමේ ඥානය. අපි ගන්න අතීතයමයි හැම දෙයක්. හැබැයි අතීතයේ තැනක තිබුණෙත් මේ වගේම අතීත ක්ෂණයක්. ඒ අතීතයේ එදා තන බැලුවත් බලන්නේ අතීතයක්මයි. මේ මොහොතේ බැලුවත් බලන්නේ අතීතයක්මයි. මේ මොහොතේ මේ ෂනේ කියන තැන අපිට හම්බ වෙන්නේ නැහැ ශුන්‍යතාවයේ පමණයි. ඇයි? මොකක් හරි දෙයක් හම්බුනොත් ඒක අතීතය වෙනවා. ඊගාවෙක හට ගන්න එකත් අනාගතය කියනකොට ඒකත් අතීතයක්මයි. දෙයක් හටගත්තොත් ඒක අතීතයක්ම වෙනවා. එතකොට මේ වර්තමාන මේ මොහොත ශුන්‍යතාවයක්මයි පවතින්නේ. මේ මොහොතට අවදි කියන තැන මොහොත තුල කිසිවක්ම නැහැ. දෙයක් කිසිවක් හම්බ වෙන විදිහක් නැහැ. මොහොත පමණයි තියෙන්නේ. අතිශයින් සියුම් මේ කියන තැන එතකොට. අපි අර සිතුවිලි වල ඉන්නවා කියන්නේ සිතුවිලි සියල්ලම අපිට දෙන්නේ විඥාන මායාවෙන් අතීතයක්මයි. සිතුවිලි වල මිදුණු තැන එහෙමනම් අපි දැන් මේ ඔබ අධ්‍යක තියාගෙන ඔබ සිත දිහා බලමින් ඉන්නවා නම් ඔබ ප්‍රායෝගිකව පුහුණු වෙනවා නම් ඔබ දැන් අර ආනාපාන සතිය වඩනකොටත් ඔබට එනවනේ හුස්ම දිහා බලනකොට හිත විසිරෙනවා ඊට පස්සේ කිසිවක් නොදැනෙන තැනට එනවා. ඒ සතිය පිහිටනවා කියන්නේ ඒ හුස්ම දැනෙන නොදැනෙන තැනට එනවා. හුස්ම කියලා ගත්තත් ඒකත් ඇවිල්ලා සංඥාවක්. ඒ සංඥාව මේක ඇවිල්ලා ඔබට දකින්න පුළුවන්. ඇත්තම කියනවා නම් මේ අර මේ අන්ත දෙකේ මිදුණු තැන මජ්ජේ ඥානං කියන තැන. අතනත අන්ත දෙකේ මිදුණත් එන්නේ මේ කතාවමයි. මේ ෂණේ දකින්න එකමයි. ඒක බුද්ධක්ෂණේ කියන්නත් පුළුවන්.
මොහොතට අවදිය කියන්නත් පුළුවන්. හැබැයි මේ සතිය කියලා කියන තැනත් හැබැයි මේ ස්වභාවය තියෙනවා. හැබැයි ඒක දකින්න විදිහට වෙනස් වෙනවා. ඒක සමතේ තුල දකිනවා නම් ඒ පැත්තට යනවා. ලෞකික පැත්තට යනවා. ලෝකෝත්තර භූමියේදී දකින්න අන්ත නැති තැනක් දකින්න ඕනේ. හැබැයි මේ සිත කිසි තැනකට ඇලෙන්නේ ගැටෙන්නේ නැති තැන තියෙන්නේ. ඒ බුද්ධක්ෂණයේ මොහොතට අවදී කියන තැන. එතනයි කුසලස්ස උපසම්පදාය. එතනයි කුසලයේ. එතනයි මාර්ගයේ තියෙන්නේ. එතනයි මාර්ගයේ තියෙන්නේ. එතනට ආපු කෙනා මාර්ගේ නාම රූප දෙකේ මිදුණු තැන තමයි මේ ශුන්‍යතාවයට එන්නේ. හැබැයි මේ ශුන්‍යතාවයේ සිත පිහිටවනවා. මේ ශුන්‍යතාවයේ සිත තියෙනවා. මේ ශුන්‍යතාවය තුළ බාහිරින් දෙයක් හමු වෙන්නේ නැහැ. නාමයේ නමක් ඇති රූපයක් හමු වෙන්නේ නැහැ. රූපයක් ඇති නාමයක් හමු වෙන්නේ නැහැ. මේ අන්ත දෙකෙන් මිදෙන තැන. නාම රූපයෙන් මිදෙන තැන. හැබැයි මෙතන ශුන්‍යයි. මේ පේනවා මේ කරනවා හැබැයි ඒක ඉස්බල්මක් වෙනවා. ඒ කියන්නේ ඒ දෙයට රින්ගන්න බෑ. ඒ දේ සබ්බේ ධම්ම නාලං අබිනිවේෂ කියන එක වෙන්නම ඕනේ. ඔබට දේවල් ඇත්ත වෙන්න බෑ. ඒ දේවල් වලින් මිදිලා ඒ දේවල් පරිහරණය කරන්න ඕනේ. එහෙම වුණොත් ඔබ ඉන්නේ මාර්ගයටයි ප්‍රේසල. මාර්ගය හඳුනා ගන්න ඕනේ. මාර්ගයේ තියෙන ලෝකෝත්තර භූමියේ ආර්ය භූමියේ මාර්ගය උපදින. තේ මාර්ගයට එනවා කියන කාරණේ. ඉතින් ඒක ඊටාම වැදගත් තැනක්. මොකද මාර්ගය තුළ ශුන්‍යතාවය තුළයි නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගනවස යෝගතරණ සූත්‍රයේ පෙන්නන ඔබ දඟලන්නෙත් නෑ ඔබ නොකර ඉන්නෙත් නෑ යමක් නමුත් සිද්ධ වෙනවා කියන තැන. කෙලස් ප්‍රහීන වෙනවා. හැබැයි එනේන සිත දකිමින් මිදිලා තමයි මාර්ගයට එන්නේ. එනේන සිත දකිමින් සත්‍ය දකිමින් මිදෙනවා. සෑම සිතක්ම මිදි යන තැනයි මාර්ගයට. අපි දෙයක් කියලා ගත්තොත් ඒක අතීතයක් ගන්නෙ. දැන් මේ මොහොතේ ශනේ දෙයක් කියලා ගත්තත් ඒක අතීතේ ඊළඟ හට ගන්න අනාගතය කියලා හට ගන්න දෙයක් ගත්තත් ඒකත් එන්නේ අතීතේම. දැන් මේ මොහොතේ මේ ශනේ එතකොට අපිට ගන්න වෙන්නේ අතීතේම. අතීතයේ තියෙන තැනක තිබුණෙත් එතකොට ඒ අතීතයේ මේ මොහොතේ මේ දැන් අතීතයේ ඔය කියන තැනකදී ඔබ දැක්කත් තියෙන තැනක තිබුණෙත් එතකොට මේ මොහොතේ තියෙන වර්තමානයක්මයි ඒ සිතට යන්නේ නැත්තා. මේ අපිට මේ වර්තමානයේ හම්බ වෙන්නේ නැහැ මොහොතට අවදිය කියත. නමුත් අපි කියනවා අතීත සිතත් අත්හැරලා අනාගත සිතත් අත්හැරලා මේ සිත දකින්න මේ මොහොතේ වර්තමාන සිත පමණයි තියෙන්නේ කියලා. නමුත් ඒකත් මායාවක්. ඒකත් අපිට හම්බ වෙන්නේ නැතිකම තමයි මේ හැම පැත්තෙම සත්‍ය දකින්නේ. ඒ කියන වර්තමානෙත් එතකොට ඊළඟ ෂණේ හමු වෙන්නේ වර්තමානයේ. එතනත් ඊළඟ ෂණේ හමු වෙන්නේ තිබුණේ එතනක් තියෙන්නේ. හැබැයි තියනවා කියලා එතන හැබැයි වර්තමානයක් නේ තියෙන්නේ. වර්තමානයක් තියෙන්නේ සිතක් අටගත්තොත් අතීතයක් වෙනවා. හැබැයි ඊගාවට මේ සිත අටගත්ත අතීත වෙනවා. ඊගාවට අටගන්න එකත් එතකොට එතන වර්තමානයක්. ඒක හටගන්න එක අතීතයක්. මේක තාම ගැඹුරු මේ වර්තමාන මොහොතයි කියන එක පනවන්න බැරි කම. මේ ප්‍රභාසර හිතටම කිසිවක් නොතෑවුණු ඒ පුංචි දරුවාගේ ස්වභාවයේ කිසිම දෙයක් නැති තැන අතීත ඒ කතාවක් නෑ. අන්න එතන තමයි සුද්ධ ස්වභාවයේ ප්‍රභාසර සිත. ඒ සිතම තමයි මෙතන දෙයක් නැති තැන තියෙන්නේ. ඒ භවාංග සිත කියලා ගන්නෙත් ඒ චිත්ත වීති වල ගන්නෙත් ඔය එතනම තමයි. ඉතින් අපි දිගින් දිගට පේනවා පුබ්බේනවාසෝ ඥානෙ, ඒ වගේම චතුප්පා ඥානෙ, ඒ වගේම පරිචිත්ත විඥානානෙ කියලා ඒ තැන ඒ සිත සත්‍ය දකින්න තැන. ඉතින් ඒ කෙනාට තමයි මේ ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ ගැඹුරුම තැන. එතන හමු වෙන්නේ. එතන හමු වෙන්නේ මාර්ගය තුල. තමන්ටම ඥාණයට දැනෙන ස්වභාවයක් තියෙනවා. මේ ආත්මීය ප්‍රාණීය ස්වභාවය, මානීය ස්වභාවය. ඒ ආත්මීය ස්වභාවය ගිලිහුණු තැනයි. ඒතර පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ. නිබ්බිදාන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන්නේ එතන. කිසිවක් නොතෑවුණු ප්‍රභාස්වර වේ පොඩි දරුවගේ මනසේ අම්මා තාත්තා කිසිවක් නැහැ. එතන සුදු රෙදි කඩක් වගේ හිස්. ඒ පෘථග්ජන ඒ පේන දේ මත හදාගත්ත සිත මුල් කරගත්ත දෙයක්.
ඒ පෘථග්ජන ස්වභාවය තමයි පේන දේ එක්කලා හදාගත්ත ඒ සිත දෙයක් ඒ පෙරමතකයෙන් හදාගත්ත එක තමයි පෘථග්ජන. ඒ විඥාන මායාවට ඇත්ත කියලා රැවටිලා ඉන්න තැන තමයි එතකොට පෘථග්ජන කෙනාගේ සිතේ ස්වභාවය. දවසක එක්කෙනාට තේරුණොත් කෙනෙකුට අතීතයේ තිබුණේ මේ වගේම ෂණයක්මයි කියලා. එතන අතීතයක් හම්බ වෙන්නේ නැහැ. අතීතයේ තියෙන තැනත් එදා වර්තමානයක්. ඒ කියන්නේ එදත් වර්තමාන පේන දෙයට අයිති වෙලා නැහැ. දැන් මේ සත්‍ය හිතට පෙනුනොත් එයා එනේන සෑම අරමුණක්ම නුවණින් දැක්කොත් ඒ හැම සිතකම සත්‍ය මේකම තමයි. එතකොට හිතට පිහිටන තැනක් නැති වෙන ශුන්්‍යතාවයම තමයි ඔහුට හමු වෙන්නේ. ෂණයක් ඒ ෂණයත් මහා ශුන්්‍යතාවයක් පමණයි. සිතුවිල්ලක් පමණයි. ඒ සියල්ලම අයිති නෑ. එතකොට අර කිසිවක් දේවල් හටගත්තොත් ඒක අතීතයක් බවට පත් වෙනවා. අපි මුළු ලෝකෙම හදාගෙන ඉන්නේ මෙන්න මේ අවිද්‍යාව කියන නොදන්න කම නිසා, මෙන්න මේ කාරණාව නොදන්න නිසායි. ඒ කියන්නේ ඒ ප්‍රසාද රූප, කර්මජ රූප ඒ හැම එකක්ම ඇති වෙන්නේ මේ විදිහට, මේ පේන විදිහට සකස් වෙලා මේ මොහොතේම මේ කතාවේ ධර්මයේ තුල පෙන්නන ඔබට සූත්‍ර ගණනාවක් දකින්න ලැබෙනවා. සංචේතනා සූත්‍රවල හැමතැනම අபிසංකරණයක් පෙන්නනවා. රූපත්තය සංකතං අபிසංකරෝති. සංචේතනා සූත්‍රය බලුවොත් හොඳට මේක පේනවා. රූපත්තය සංකතං අபிසංකරෝති. වේදනත්තය සංකතං අபிසංකරෝති. සංඥාත්තය සංකතං අபிසංකරෝති. සංකාරත්තය සංකතං අபிසංකරෝති. විඥානත්තය සංකතං අபிසංකරෝති. සංකතං අபிසංකරෝති. නැවත ඒ අபிසංකරණයක් තියෙනවා. දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක මේ රූපයක් බවට පත් වෙන ඒ දේ අර කාටුන් එක අර හදනවා වගේ රූප පේලියක් මෙහෙම වටනවා වගේ ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා අபிසංකරණයක් ඇවිල්ලා තමයි රූපත්තය සංකතං අபிසංකරෝති කියන්නේ. රූපේ දෙයක් බවට පත් වෙනවා. ඒ නැවත ඒක මඤ්ඤණා ප්‍රපංච කිරීම තුළ ඒක අபிසංකරණයකට දෙයක් බවට පත් වෙනවා. අඤ්ඤතාකාරයටපත් වෙනවා. ඒ කියන්නේ තිබුණු දේ නෙමෙයි ඒකපත් වුණාට පස්සේ ඒක නිතරම විපරිණාමයකට ලක් වෙනවා. ඒකත් හිතාම වැදගත්. තනක ඒක නිසාම තමයි අපිට ප්‍රාණවද්දයක් පේන්නේ, පණ තියනවා කියලා හිතෙන්නේ. වෙනස් වෙන නිසා. දැන් ශරීරය වුණත් වෙනස් වෙනවා, සිත වුණත් ඒකම තියෙනවා. මේක දැන් අද හොඳයි කියලා හිතන එක ඊගා මොහොතේදී නරකයි කියලා හිතෙනවා. මේ වෙනස් වීම ඊටාම වෙනස තමයි අපි කියන්නේ ප්‍රාණවත් කියලා. තර මේකේ ප්‍රාණවද්දයක් නැහැ, වෙනසයි ඔය අපි විඳින්නේ. දැන් හැමදේම තියෙන හිතේ මරණයක් කියලා කියන එකත් හිතට තියෙන සිතුවිල්ලක්. ඒක රූපතේ කියන එකත් හිතට තියෙන සිතුවිල්ල විඥානයේ සිතුවිල්ලක් පමණයි. කිතාම සියුම් කාරණයක් ඒක. මරණයක් සිතුවිල්ලක් පමණයි කියන එක. උපතක් සිතුවිල්ලක් පමණයි කියන එක. අපි කියනවා 2500ක් මෙහෙම ඉතිහාසයක් ගැන දැන් මේ ප්‍රඥාප්ති සම්මුතිය හැම එකම සිතුවිල්ලක් පමණයි. විඥාන මායාවේ මොහොතේ සංඥාවක් පමණයි. ඒ කිසිම දෙයක හරයක් එන්නේ නැහැ. අපි ඔය කතා කරන ආවට කිසිම දෙයක්. ඔය අපි භාෂාවෙන් කතා කරන කිසිම දෙයක් ඔක්කොම ශුන්‍ය වෙනවා මේ කතාවට. අතන මේ ෂණේට අතීතයක් නැහැ. අනාගතයක් නැහැ. මේ ෂණේ තුල කිසිවක්ම හම්බ වෙන්නේ නැහැ. අපි දකින, අපි හිතන, අපි හදාගන්න ඒ පරණ මතකයේ අනුව මේ ෂණේ මායාව බොරුවක්, විඥානයේ මායාවක්. අත්‍තරම අපිට මේ වර්තමාන ෂණේ හැම වෙලත් නැහැ. මේ දහම කාලයට අයිති නැහැ කිව්වේ ඒකයි. මේක අකාලික වෙනවා. ඒ කියන්නේ අතීතයත් හම්බ වෙන්නේ නැහැ, අනාගතයත් නැහැ, වර්තමානයත් හම්බ වෙන්නේ නැහැ. අකාලික දහමක් බවට පත් වෙන මොහොත ෂණේට අවදි කියන්නේ. වර්තමාන මේ මොහොත, වර්තමාන මේ ෂණේට කාලයක් නැහැ. ඒකයි කාලේ පණවන්න බෑ කියන්නේ. කාලය කියන්නේ පෙරමතකයේ නිසා හටගත් සිතුවිල්ලක් පමණයි. සිතුවිලි වලට කාලයක් තියෙනවා. ෂණේට මොහොතට කාලයක් නැහැ. පොඩි කාලේ හදාගත්ත ෂණයයි මේ දැන් තියෙන ෂණයයි මේ එකම ෂණයයි. අතීතේ නාත්වගම්මීය නප්පටික්කංකේ අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා චත්තාත්‍ර විපස්සති කියන්නේ ඒකම. අතීතේ ඉවරයි, අනාගතේ ඇවිල්ලා නැහැ, මේ මොහොතේ විතරයි ඒකත් පවතින්නේ. මේ මොහොතේ මිදෙනවා. සත්‍ය දකින්නකොට මේ මොහොතේ කිසිම සංඥාවක් අතීතයේ
හම්බ වෙන්නේ නැහැ. සංඥාවක් අතීතයෙන් ගන්න නැත්නම් විඥානෙත් මිදෙනවා. අතීතයෙන් සංඥාවක් ආවොත් තමයි දෙයක් හම්බ වෙන්නේ. එහෙම නැත්නම් එතන දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් එතන විඥානේ දැන ගැනීමක් වෙන්නේ නැහැ. විඥානං අනිදස්සනං කියන තැනට එනවා. විඥානේ අපපටිතිත විඥානයක් බවට පත් වෙනවා. එතකොට මේ මොහොත මේ දැන් හැදෙන එකක්. ලෝකේ ආරම්භයේ මේ මොහොතේ මේ දැන් මේ මොහොතේ තේරෙන්නේ කියන්නේ. කාලයක් තියෙනවා වගේ ඔබට දැනෙන්නේ මේ මොහොතේ රැවටෙන නිසා කියන්නේ. දැන් මෙච්චර කාලයක් ගෙවුණා. දැන් මට වයස අවුරුදු කීයද? ඒ වයස කීයද ඔබේ? දැන් ඔබ මෙච්චර කාලයක් ඔබ වයසයි කියලා හිතන්නේ. ඔබ ගානක් හදන්නේ දැන්. මම පොඩි කාලේ හිටියා කියලා හිතන්නේ. ඒ ඉස්කෝලේ ගිය කාලේ කියලා ඔය අතීතය ගැන කතා කරන්නේ සීනම වෙන්නේ. ඒ සේරම මේ මොහොතේ වර්තමාන මේ ෂණයේ සිතුවිල්ලක් පමණයි. ඒතර අතීතයත් වර්තමාන සිතුවිල්ලක්. වර්තමාන මේ ෂණයේ දෙයක් හම්බුනොත් ඒක අතීතයක් බවටපත් වෙනවා. තාම ගැඹුරුයි ඒ වගේම මේකේ පරම සත්‍ය මිට එහා සත්‍යයක් මේ ලෝකේ දකින්නෙත් නැහැ. සියල්ල ඔබ ගලප ඇවිල්ලා පරම සත්‍ය හොයාගෙන ගියොත් අවසානයේ ඔබ ඇවිල්ලා නවතින්නේ මෙන්න මෙතනට. කිසිවක්ම නැති ශුන්‍යතාවයකට එනවා. තාම ගැඹුරුයි මනසට ඒකයි ගන්න අමාරුකමක් තියෙනවා. ඉතින් අර හොඳට මේ දහම් පරයයන් හොඳට පරිශීලනය කරන කෙනෙකුට එහෙම නැත්නම් මනසින්ම ප්‍රඥාවෙන්ම මේක දැකලා මේ අනිත්‍ය ස්වභාවය දකින්න කෙනෙකුට පේයි. ඔබේම නුවණින් දකින්න ඕනි තරක් මේ කාරණේ. හැම දෙයක්ම ඔබට දැනෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේත් හැබැයි ඔබට එන අතීතය. මේ මොහොතේ නිදහස් වුණොත් මේ මොහොත නැති වුණොත් මේ මොහොතත් තියෙන්නේ අර අතීත මතකයේ නිසාම නේද කියලා ඔබ අවබෝධ කරගත්තොත් අතීතේ මායාවක් කියලා සත්‍ය දැකලා නිරුද්ධ වුණොත් අතීතේ නිරුද්ධ වෙලා. එතකොට තියනවා කියලා හිතාගෙන ඉන්න එක නේද තියෙන්නේ. අතර මේ මොහොතේ මේ සිතුවිල්ලත් එක්ක අපි අතීතයක් මවා ගන්නවා. මේ මොහොතේ කියලා එකක් එතකොට හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ රැවටෙන නිසානේ අපිට අතීතයේ තියෙන්නේ. අතීතේ රැවටුනොත් මේ මොහොතක් තියෙන්නේ. මේ අවිද්‍යාපච්චය සංඛාරපච්චය විඥාන. ඒ නොදන්නා කම නිසා දෙයක් ලෙස ගන්නේ සංඛාරය හැදෙන්නේ නිසා. මේ දෙක එකට බද්ධ වෙලා තියෙන්නේ. සංඛාරය තියෙන අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා සංඛාරය. අද ඉපදෙන ළමයා මේ දැන් මොහොතේ ළමෙක් ඉපදෙන ඒ ළමයා මේ මුකුත් දන්නේ නැහැ. බුදු කෙනෙක් හිටියා කියලා දන්නෙත් නැහැ. ඔය දුටු ගැමුණු රජුරෝ ධර්මාශෝක රජුරෝ මුකුත්ම දන්නේ අතීතයක් ගැන කිසි දෙයක් දන්නේ අම්මා තාත්තවත් දන්නේ නැහැ. මෙන්න මේ කියන ඒ සංඛාරපච්චය අවිද්‍යාව. අවිද්‍යාපච්චය සංඛාර. අර ළමයාටත් මේකමයි කතාව. නොදන්න සංඛාර මේ දෙයමයි සිද්ධ වෙන්නේ. සංඛාර පැනවීමක් තියෙන. බාහිර කවනවදත් ප්‍රඥප්ති සම. ඒ එන හැඩතල වලට ඒ නාමයේ ශබ්දේ හරහා කැවීම තුළ දරුවට සංඛාරපති. එතනින් තමයි ආරම්භ වෙන්නේ. අද ඉපදෙන ළමයට ඔය සංඥාවල් තිබ්බේ නැහැ කියන්නේ. මේ දත්ත ටික දාලා අපි යන රැල්ලට එතකොට මේ පුංචි දරුවාත් අපි අරගෙන යනවා. දැන් හැමෝම මොහ අන්ධකාරයේ මේ ඔබගේ ජීවිතය දිහා බලුවොත් පුංචි කාලේ ඉඳන් මේ විදිහටම තමයි ඇදීගෙන එන්නේ. ඒ විදිහට ඔබ ඉපදෙන්නේ කිසි දෙයක් දැනගෙන නෙමෙයි පසු කාලීන ඔබට මේ විදිහට අවිද්‍යාව පත්‍ය සංඛාර නිසා හටගත්ත විඥානය තුළ ඔබ අද ඉන්න තැන දැන ගැනීම ඒ මොහොතේ ඉඳන්ම රැස් කිරීමක් තියෙනවා. ඒ රැස් කිරීමේ මග අනුසෝතයේ තුල සසරක් තියෙනවා. ඔබට දෘෂ්ටියක් තියෙනවා මායාවට ඔබ කොටු වෙලා හිර වෙලා ඉන්නවා. මරණයක් තියෙනවා ජීවිතයක් තියෙනවා ආත්මයක් තියෙනවා ලෝකයක් තියෙනවා දෙයක් තියෙනවා මාත් ඉන්නවා මේව එකතු වෙලා ඔබ විසින් මායා ලෝකයක පැටලිලා ඉන්නවා. නිසා ඔබට
බීතිය, ත්‍රාසය, කුතුහලය මේ කියන විශාල විඳීම් ගොඩකට ලක් වෙලා තියෙනවා. ඇලෙන ගැටෙන ස්වභාවයකට කොටු වෙලා ඉන්නවා. ප්‍රසාදවත් නිසා. හැබැයි මෙතන එහෙම දෙයක් කෙනෙක් පුජ්‍යලේ කවුරුත් නැහැ. හැබැයි ඒක අවබෝධ කරගන්න අද ඔබ සියල්ලම දාගත්ත දේවල් අස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම රැස් කරන මග නෙමෙයි මේ අස් කරන මග නිස්සරණ මගයි. රැස් කිරීම අනුසෝතයයි නිස්සරණ මග පටිසෝතයයි. මේ මොහොතේ තමයි ඔය ඔක්කොම එතකොට තියෙන්නේ. මේ මොහොත තියෙනවා කියලා ගන්න නිසායි ඒ ඔක්කොම තියෙන්නේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය නිර ඔක්කොම තියෙන. එතකොට මේ මොහොත තුළ සංකාර විතරමයි. අවිද්‍යාව නිසායි සංකාර තියෙන්නේ. මේ මොහොතත් අතීතයෙන් ගන්නවා. එහෙම වුණොත් ඒකත් සිතුවිල්ලක් බවට පත් වෙනවා. මොහොත තියෙන්නේ කිසිවක්ම නැති තැනකයි. ඒ නිරුද්ධ වෙලා ඊළඟ මොහොතේ එනවා. ඒකත් අතීතයේමයි. පුරාණේ කනවා කියන්නේ ඒ නිසාමයි. සංසාරයක් කියලා අපි කියන්නේ මෙන්න මේ එක දිගට සිතුවිලි එනවා යනවා එකම අතීතයට වෙනවා මේ ගලනවා කියන ගැලීම අර ගඟ ගලනවා වැස්ස වහිනවා මේ වගේම සිතුවිලි වැල් ගලනවා සංසාරේ සිතුවිලි සංසාරේ වැස්ස වහිනවා ගඟ ගලනවා ඒ වගේම තමයි සිතුවිලි සංසාරේ සසරක් හැදෙනවා මේ සිත් පරම්පරාවමයි සසර කියන්නේ සංසාර රැල්ලට සිතුවිලි රැල්ලට ඕගයට හසු වෙලා දියසුලියකට හසු වෙලා ගහගෙන යනවා ඔබද. ඒ අවිද්‍යාව නැවති මෝහ අන්ධකාරයේ තණ්හා මාන දිට්ඨි ගොඩනගමින් සංසාර ඕගයට හසුව සත්වයා දුකින් දුකට යවට. සසර ඕගයට ගසාගෙන යෑම අනුසෝතගාමී ප්‍රතිපදාව. අනුසෝතගාමී මගයි. උඩුගම් බලා යන ගමන පටිසෝතගාමී මගයි. ආර්ය මාර්ගයට යන ගමනයයි. ආර්ය මාර්ගයට පිවිසි කෙනාට ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත්. පස්සට යන්නෙත් නෑ. ඇයි? ආර්ය මාර්ගය තුල තියෙන ශුන්‍යතාවයේ මොහොතට අවදී. ඒක තුල අතීතයෙන් දෙයක් ගත්තොත් ඒක අතීතයට යනවා. ඒක අනාගත කියන එකත් ඒකත් අතීතයෙන් එනවා. එතකොට මේ ශුන්‍යතාවයේ තුල මොහොතට අවදී කියන්නේ අතීතයට යන්නත් බෑ අනාගතයට යන්නත් බෑ. මැද නතර වෙනවා. මොහොත දකින්න කෙනා මොහොත සීමා වෙනවා. දැකීමක් පමණ වෙනවා. අතීත චේතනා සංකල්ප සිතුවිලි ලෝකේ ඒ අනාගත චේතනා සංකල්ප සිතුවිලි ඒ කිසිවක්ම හම්බ වෙන්නේ හැම ක්ෂණයකම හැම මොහොතකම ලෝකෙ බිඳෙනවා සත්‍ය දකින්න කෙනාගේ. අර වැද තියෙන තැන යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප තම්බ්‍රෝහි මහා පුරුෂෝ සේද සිම්බරි මජ්ජගා කියන්නේ. යෝබන්ත දෙක අතීතාන්තය අනාගතාන්තය යෝබන්ත දෙක දැකලා මේ සිත ඒ සිත මේ ශනේ ඒ ශනේ දැකලා මේ මැද දකින්න එක යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප මැද නොඇලී ඉන්න එක අන්ත වලට නොඇලී මැද ඉන්න එක මජ්ජේ මන්තාන ලිප තම්බ්‍රෝහි මහා පුරුෂය අන්නෝ මම මහා පුරුෂයයි කියන. සියත සිම්බන මැද ගැට ගෑන්නේ නැති කෙනා. කෙනෙක් අතීතේනොත් මිදිලා අනාගතේනොත් මිදිලා වර්තමාන ෂණයට හිත තියයි නම් එතන මාර්ගය තියෙනවා. හැබැයිම වර්තමානයේ නෙමෙයි ඒ හම්බ වෙන්නේ. ඒ කෙනාට එතකොට වර්තමානයේ සත්‍ය දැකලා ඉන් මිදෙන හැකියාව තියෙනවා. ඒක නුවණින්ම දකින්න තැනක් මිසක් එහෙම තැනක් හම්බ වෙන්නේ නැහැ. වර්තමානයේ මේ මොහොතත් ක්ෂණයක් සත්‍ය නොවේ. අතීතේ නිසා අනාගත සිහිනම වෙනවා. අතීත සිහි කිරීමයි වර්තමානයේදී සිදුවෙන්නේ. සබවිම වර්තමාන ක්ෂණයක් ඔබට හමු නොවේ. එයයි ඒ ශුන්‍යතාවය. අතීත සංඥා වර්තමානයේදී ගත්තොත් ඒක අල්ලගෙන සසර යනවා දිගට යනවා. ඒ අතීත සංඥා වර්තමානයේ ගත්තොත් එතරම් තියෙන්නේ ආය අතීතයක් අනාගතයක් අතීතයක් අනාගත ක්ෂණයක් අතීත වෙනවා. අතීත ක්ෂණේ මේ ක්ෂණේ එනවා ඊගාට හට ගන්න ක්ෂණේ අනාගත ක්ෂණේ ඒකත් අතීතෙට. අනිච්චාවත සංඛාරා මේ එන සංඛාරා තමයි මේ ක්ෂණේ සිතුවිල්ල. අනිච්චාවත සංඛාරා උපාද වේදම්ම නැති වෙන තැනම නැති වෙන උපජ්ජිත්ව නිරෝධ ඒකත් අත වෙන තැන නැති වෙලා.
අනිච්චවත සංඛාර උපාදවය ධම්මින උපජ්ජිතා නිරෝධ තේසං උපසම්මෝසුක මෙන්න මේක දකින්න කෙනා තමයි මේ බුද්ධක්ෂණය දකින්නේ මැද දකින්න කෙනා මේ කියන්නේ. ඒත් මොහතට අවදියට දෙන විග්‍රහයක් ඒත් සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒ කියන්නේත් මේ ෂණේම තමයි මේ මැද මේ මාධ්‍යයට එන කෙනා එහෙම නැත්නම් මාර්ගයට ප්‍රවේශ වෙන කෙනා මේ මොහතට අවදි වෙන කෙනා තමයි ඒත් කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ. මේ සංඛාරයේ කුමක්ද කියලා දකින්න ඕනි නුවණින් මේ බුදුන් වහන්සේ දේශනා කරන බුද්ධක්ෂණය කියන තැන. සබ්බේ සංඛාරා කියන තැන ඊටාම වැදගත් තැන. නාම රූප දෙකේ මිදුණු තැන නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ගා ඥානෙන් තමයි ඔය උද්‍යව්‍ය ඥාන බය ඥාන බාටුපට්ඨා ඥාන මුනිතු කම්ය ආදීනවනුපස්සන ඥාන සංඛාර උපේක්ෂා ඥාන මේ දස ඥාන වලට එන්නේ. ඒක නුවණින් දකින්න ඕනි තැනක්. ඉතින් මෙතන තමයි අපි දකින්න තැන නිවන් දකින්න සිත. නිවන් දකින්න සිතට අවශ්‍ය කරන්නේ මේ මොහොතට අවදි කියන කාරණේ. මෙතනයි මාර්ගයට ප්‍රවේශ වෙන්නේ. මේ ශුන්‍යතාවයේ තුල ක්‍රියාසිත හමු වෙනවා. මේ ලෝකෝත්තර භූමියේ සිත් පහළ වෙන්නේ. මේ දකිනම් එනේන සිත දකිමින් මිදෙන ස්වභාවය අනුව ඒ ආසවක්ඛ්‍යා ඥානෙ කියන එක ඒ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන විමෝචයන් චිත්තං කියන තැනින් පස්සේ නේ අනිච්චානුපස්සනාව තුළ විරාගානුපස්සනාව තුළ නිරෝධානුපස්සනාව තුළ පටිනිස්සග්ගානුපස්සනාව සිද්ධ වෙන්නේ මාර්ගයේ. ඒ මාර්ගයට එන්නේ නාම රූපයෙන් මිදුණු තැන. දකින්න ඕනි මොහතට අවදි කියන තැන ශුන්‍යතාවයේ තියෙන තැන. ඒ සිතේ කිසිදු හරයක් නැහැ. සිත දකින්න ඕනි ප්‍රායෝගිකව. ඔබට දැන් එන මේ මොහොතේ එන සිත මේ මොහොතේ එන සිතින් මිදෙන්න ඕනි. මේ මොහොතේ එන යමක් හම්බුනොත් දෙයක් හම්බුනොත් ඒක අතීතයක් වෙනවා. දෙයක් තියෙනවා නම් දෙයක් කිව්වොත් ඒක සම්මුති ප්‍රඥප්තිය එන්නේ අතීතයෙන්මයි. හැබැයි මේ මොහොතේ ඔබට කිසිවක් හමු නොවන තැනක්. ඔබ සමහර විට ඔබ කරන කටයුතු ඒ කරන ගමන් ඔබ කටයුතු වල යෙදෙන ගමන් ඔබට මෙන්න මේ සිත අවදි වෙනවා. සතර ඉරියව්වේ මේ සිත ඔබට අවදි වෙනවා. මෙතන පසු කරගෙන තමයි අපි හැම මොහොතෙම ඊගාව සිත උපදින්නේ. අපේ හැම මොහොතෙම මේ ෂනේ නැති වෙලා ඊගාව ෂනේ හටගෙන ඊගාව ෂනේ නැති වෙලා ඊගාව ෂනේ මේ සිත් පරම්පරාව මේ විදිහට අපි නොහිතුවත් යනවා. හැබැයි හැම මොහොතෙම අපි නිවන දැකලා යන්නේ. හැබැයි නමුත් අපි මේ නිවන දකින්න නුවණක් අපිට නැහැ. අපිට සිහියයි නුවණයි අපි යොමු කරන්නේ නැහැ නියම තැන දකින්න. නමුත් අපි හැම මොහොතෙම නිවනත් සමගයි ඉන්නේ. හැම මොහොතෙම මේ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගාසත අරගෙන නිරුද්ධ වෙන නිවනත් සමගයි යන්නේ. ඒ බුද්ධක්ෂණයේ තියෙනවා ඒ සුද්ධාත්මයේ තියෙනවා ඒ දිව්‍ය ස්වභාවයේ තියෙනවා ඕන දෙයක් කියන්න පුළුවන් ඔබට මොහොතට අවදි කියන තැන තමයි කුසලස්ස උපසම්පදාව තියෙන්නේ. හැබැයි එතන දකින්න එක සුකර නෑ, ලේසි නෑ, පහසු නෑ. දකිනම් ඔබ මහා ශ්‍රේෂ්ඨයි. සිතුවිලි වලින් මිදී ඔබට ඉන්න පුළුවන් නම් එතන දකින්න පුළුවන්. මේ මහා නුවණ හදා ගන්න නම් ඔබ හැම මොහොතෙම සිත පුහුණු කරන්න ඕනි, ප්‍රතිපදාව පිළිටන්න ඕනි, සිත දකින්න ඕනි, දකිමින් මිදෙන්න ඕනි. හැබැයි මේ තුල ආශ්‍රවශය වීමක් සිද්ධ වෙනවා. ඒ කවුරුත් කතා නොකරන වැඩි අවධානයට යොමු නොවුණු තැනක් මේ යටින් සිද්ධ වීගෙන යනවා. ඒ තමයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිච්චසමුප්පාදන තමන්ගේ තියෙන අර මානීය ආශ්‍රවීය කෙලෙසීය ඒ තියෙන ඒ ස්වභාවයේ මිදීගෙන යනවා. ආශ්‍රවී ස්වභාවයේ ෂය වීගෙන යනවා. මේ සත්‍ය හිතට පෙන්නගෙන යනවා. අපි කරන්නේ ප්‍රතිපදාව තුළ සත්‍ය හිතට පෙන්නන එක. ආශ්‍රව ෂය වෙන එක ප්‍රතිපදාව තුළ යටින් සිද්ධ වෙනවා. ඒක ඔබගේ ඥාන වලට හසු වෙනවා ආසවක්ඛ්‍යා ඥානෙ. ඔබ නිවන් දකින්නවමයි ඒකාන්තයෙන්ම මේ සිත මේ විදිහට පෙන්නගෙන ගියොත්. ඒක එක දවසින් නොෙන්න පුළුවන්. අද ඔබ සිත දකින්න ප්‍රමාණය, විදිය, දක්ෂතාවය, ඔබගේ හැකියාව, ඔබගේ නැන නුවණින් සිද්ධ වෙන්නේ. පච්චුප්පන්නං චේ ධම්මා කියන්නේ ඒක. තම නැන නුවණින්මයි මේ මාර්ගය තුළ තමන් ගමන් කරන්නේ. ඒක ඊටාම වැදගත්. ගොඩාක් අය හිතනවා මේ සිත දකින්න එක මේ මොහොතෙන් සිතින් මිදලා ඊගවශනේ දැකලා ඒ සනේ මිදලා සමහර අය හිතනවා දැන් මේ සිත දැක්කා මිදුණා කියලා නිවන ඇත්ත. එතන නිවන නෑ කියන්න බෑ. ඒක දැක්කොත් තමයි ප්‍රතිපදාව හම්බ වෙන්නේ. ඒ ප්‍රතිපදාව පිහිටියොත් තමයි ආශ්‍රව ෂය වෙන්නේ. ආශ්‍රව ෂය වීම තුලයි ඵලයක් හම්බ වෙන්නේ. සත්‍ය ඥානය ඇති උටයි මේ ෂණයේ දකින්න කෙනාටයි සත්‍ය ඥානය ඇති උටයි කියන්නේ කෘත්‍ය ඥානයේ තියෙන්නේ. ඒ කියන්නේ සිත දකිමින් මිදෙන කෘත්‍යයක් තියෙනවා.
ආර්යකාන්ත සීලේ තියෙනවා රකින්න. ඒ කියන්නේ ස්කන්ධය උදේ දකින්න සීලේ. ඒ කියන්නේ එනේන සිත දකිමින් මිදෙන සීලේ. ඒ තමයි සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒක දකින්න කෙනාටයි බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. සති ධම්ම බොජ්ජංගය, ධම්ම විජය සම්බොජ්ජංගය. ඒකට සති කියන්නේ මේක දකින්න. එනේන සිත දකින්න සතියෙන් ඒක ධම්ම විජය, ඒක දකින්න නුවණ. සති සම්පොජ්ජංගේ, ධම්ම විජය සම්පොජ්ජංගේ, විරිය මේකේ ප්‍රීති සම්පොජ්ජංගේ, තන සමාධි පස්සද්ධි සම්පොජ්ජංගේ, සමාධි සම්පොජ්ජංගේ මේ උපේක්ඛා වටපත් වෙන්නේ ඒ හරහා. ඉතින් ඒ සප්ත බොජ්ජංග වැඩිම තුලිනුයි අවිද්‍යාව බිදෙන්නේ කියන එක බුදුන් වහන්සේ බාවාරි බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න වලට මොග්ගරාජ සූත්‍රය තුළ මොග්ගරාජට දෙන පිළිතුරු වල තියෙනවා. හොඳින් බැලුවොත් නෝනින් ඔබට දකින්න ලැබේ. ශුන්‍යතෝ ලෝකෝ මොග්ගරාජ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණා. මොග්ගරාජය හැම කල්ලි සතිමත්ව ලෝකයේ ශුන්‍ය දේශ බලව කියලා. එතන බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඔබටත් දකින්න පුළුවන්. ඔබගේ ප්‍රතිපදාව වෙන කිසිවක්ම නොවේ. මෙයම පමණයි. ඔබ කුමන රවුම ගැහුවත්, ඔය ස්කන්ධ ගොඩවල් දිහා බැලුවත්, අනිත්‍යතෝ, රෝගතෝ, දුක්ඛතෝ, සල්ලතෝ මේ ඔක්කොම කියන්නේ මෙතනට. ඔබ දන්නවනේ අනිත්‍යතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, පරතෝ, පලාකතෝ, අගතෝ, ආබාතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියන මේ 11 ආකාර ගොඩවල්, වේදනා ගොඩවල්, සංඥා ස්කන්ධ ගොඩවල්, මේ ස්කන්ධයේ උදේ දැකීමමයි ගොඩවල් කියලා පෙන්නන්නේ. හැබැයි මේ මොන කතන්දරේ කිව්වත් ඔබ දකින්නේ මේ සිත් පරම්පරාව දැකලා, පුබ්බේ නිවාසෝ ඥානෙ දැකලා, මෙතන පරිචිත්ත විජාය ඥානෙ දැකලා, මෙතන පෙර දක්නා කසිත පරම්පරාව දැකලා මේ ෂණේ අල්ලගත්තොත් තමයි ඔබට මේ සේරමේ ෂණේටයි තියෙන්නේ. ඒ ෂණේ දකින්නයි ඔය සියල්ලම ස්කන්ධ ගොඩවල් දැකීමේ වැදගත්කම තියෙන්නේ. ඒ ෂණේ දැකීම ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා අපි ඔබට දිගින් දිගට සිහි කරන්නේ ප්‍රතිපදාව තුළ මේ බුද්ධක්ෂණය දකින්න කියන එක. මොහත දකින්න, බුද්ධක්ෂණය දකින්න. සිතුවිල්ලක් නම් දෙයක් නම් ඒක අනිවාර්යයෙන්ම මොහතෙන් පිට තියෙන. මොහතට අවදි වෙන කෙනාට මොහත පමණයි. මේ ලෝකේ මොන දෙයක් කරන්න ගියත් ඒ කරන්නේ එකම මොහතක් පමණයි. ඔබ මීට අවුරුදු 10කින් කලින් දෙයක් කරත් ඒක මොහත පමණයි. එතනත් අකාලික දහමක් තියෙන්නේ. මේ මුළු ලෝකෙම තියෙන්නේ පරම සත්‍ය අකාලික දහමක් තියෙන්නේ. කිසිදු තුන් කාලයකට අයිති නෑ මේ මොහත. ඔබ මීට අවුරුදු 40කට කලින් දෙයක් කරත් ඒක මොහත පමණයි. මේ මොහොතේ දෙයක් කරත් ඒක මොහත පමණයි. මොහතට අවදිය කියන තැන මොහත පමණයි ලෝකේ පරම සත්‍ය. කාලය බොරුවක් වෙන්නේ මේ අවබෝධය ඇති වුණාට පස්සේ උට දැනෙන්නේ. මෙතනට එනකොට ලොකු කතාවක් ඔබ බහු කරගෙන ඉන්නේ සත්‍ය ඥානය හරහා. මේක ඊටාම තියුණු තැනක්. මෙතනයි දකින්න ඕනි තැන. ඉතින් මේ ලෝකයේ දකින මේ හැම පැත්තක්ම සත්‍ය ඥානය තුළ ඔබ ඒ දකින ඒ දර්ශන සමාපත්තිය තියෙන කෙනාට තමයි මෙතන හම්බ වෙන්නේ. ඔය දර්ශන සමාපත්තියෙන් කුඩු වෙලා යනවා රූපං අත්තතෝ සමනුපස්සේ අත්ත නීවා රූපං සමනුපස්සේ මේ ඔක්කොම කුඩු වෙලා යනවා. එකක්වත් ඉතුරු වෙන්නේ ආත්මය තුළ, රූප තුළ, ආත්මේ ශරීරය තුළ ඒවා සිත් කතා ඒවා මොකක්වත් නැහැ. ඒවා සේරම මිදලා අර දකින්න තැන තියෙන සිත කියලා පනවන්න තැනක් නැති ඒ ස්වභාවය අවබෝධ විච්ච කෙනෙකුට විතරයි නාම රූප පරිච්ඡේදයට එන්න පුළුවන්, පච්චේ පරිග්ගා ඥානෙට එන්න. ඒ කෙනා විතරයි. ඒකයි අපි ඔබට හැමතිස්සෙම පුංචි සරල තැන පෙන්නන්නේ. ඔබ කරන දේ ඔබ දැන් බිත්තියක් දකීද, මේසයක් දකීද, ඇඳක් දකීද, ඔබ මොකද්ද දකින්නේ අතීත සිතක් කියන එක. ඔබ ඊගා මොහොතේ සිත මාරු වෙලා ඊගා මොහොතේ හටගන්න සිතත් අතීත සිතක්මයි. මේ සිතත් අතීත සිතක්, ඊගාව සිතත් අතීත සිතක්. මේ දෙක අතර තියෙන මේ ෂණය තමයි මොහොතට අවදි. නාමයෙන් රූපයෙන් මිදුණු තැන තියෙන ඒ ශුන්‍යතාවයේ හම්බ වෙන්නේ එතනින්. එතකොට ඒ අතීත සංඥා වර්තමානයේදී ගත්තොත් ඒකත් අල්ලගෙන ඒ සසර යනවා, දිග ගමනක් හදාගෙන යන්න පුළුවන්. සැබවින්ම වර්තමාන ක්ෂණයක්වත් හැබැයි මේ කතාව තුළ හමු වෙන්නේ නැහැ, ශුන්‍යතාවයේ පමණයි. අතීතය තුළ අපි එතකොට මේ ජීවත් වෙන්නේ හැම මොහොතෙම අපි ඉන්නේ ලෝකයේ තුළ ඉන්නවා කියන්නේ අතීතය තුළ ඉන්නේ. අතීතයේ තලු මරනවා කිව්වොත් නිවැරදි. පෘථග්ජන පුහුදුන් මනසේ ස්වභාවය අතීතයට රැවටි අතීතයේම වර්තමානයේ කියලා හිතමින් විඳින එකයි. ඒකයි සිද්ධ වෙන්නේ.
තොර එහෙම බැලුවොත් එතකොට මේ කතාව තුළ ඔබට ඊගාව සිත හට ගැනීම පුනර්භවයේ ඔය ගමන නැවතුනොතින් නැවත උපදින්නේ නැවත පුනර්භවයක් නැහැ. භවය කියන්නේ මේ මොහොතේම සකස් වෙන සිත අතීත සිතෙන් හට ගන්න දේ දැක්කනම් ඒ දැක්ක දේ තමයි භවය කියන්නේ. ඒ භවයත් හැබැයි මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන භවයක් ඇති වුණා කියන්නේ ඔබ අඹගහද්ද මොකද්ද ඒ කියන නාමයේ සම්මුති නාමයේ තමයි භවය. ඒක හටගත්තා මේ මොහොතේ මේ ෂණේ නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඉපදෙනවා මැරෙනවා. ඒ කියන්නේ හටගත්ත ෂණේම උපත මරණය මේ ෂණයක් ඇතුලේ තියෙන. අපි සිතුවිල්ලක් හදාගෙන ඉන්නවා මරණයක් කියන සිතුවිල්ලක් හදාගෙන ඉන්න උපතක් කියලා. නමුත් මේ සිත හැම මොහොතෙම මෙරි මෙරි ඉපදෙනවා. ඒක දකින්න නුවණක් නැහැ අද බාලයට. ඒක දකින්න නුවණක් නැහැ අපි ඒ තරම්ම බොළඳයි අපේ මනස. අපේ මනස මේ දෘෂ්ටි වලින් සිතුවිලි වලින්ම වැහිලා අපි විසින්ම අපේ මනස වහගෙන අන්ධ කරගෙන ඉන්නවා ලෝකේ බලන්න බැරි විදියටම දෘෂ්ටිගත වෙලා ඉන්නවා. දැන් ලෝකේ දකින්නේ කොහොමද? එහෙන් දෙයියෝ බලන් ඉන්නවා, එහෙන් මායя බලන් ඉන්නවා. එහෙන් ඔබගේ ඔළුවේ තියෙන දෘෂ්ටි ගොඩ පිස්සු තමයි කියලා හිතෙන්නේ අපිට. මේ ධර්මය අවබෝධ වුණාම ඔක්කොම සබ්බේ ධම්මා ඔක්කොම උම්මන්තකයෝ. ඔක්කොම බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. පුතත්ජනය උම්මන්තකයෝ කියලා. ඔක්කොම පිස්සුවෙන් දඟලන්නේ. ඒ තරම්ම මේ ඔක්කොම එනේන සිත මේ සිත හට ගන්නෙත් අතීතේ නිසාමයි. හට ගන්න සිතටත් රැවටෙනවා ඒක හට ගන්නෙත් අතීතේමයි. මේ මොහොතේ හට ගන්න සිත හට ගන්නෙත් අතීතේමයි. ඒක හට ගන්නෙත් අතීත සිතවල තියෙන නිසාමයි. ඊගාව සිත හට ගන්නෙත් අතීත සිතමයි. ඒක හට ගන්නෙත් අතීතේ. දැන් වර්තමානයක් කොහෙද තියෙන්නේ? අනාගත සිතකුත් නැහැ ඒකත් අතීතයට එනවා. ඒකත් පණවන්න බෑ. වර්තමාන සිතකුත් මේකේ හම්බ වෙන්නේ නැහැ. ඒකත් අතීතයක්මයි මේ මොහොතේ ඇති වෙනව නැති වෙන ස්වභාවය තුළ වර්තමානයක් තියනවනම් ඒකේ සිතක් හට නොගත්ත තැනකයි වර්තමානය හම්බ වෙන්නේ. අන්නේ සිතක් නැහැ කියන තැන ශුන්‍යයි කියන තැනයි තියෙන්නේ. ඒකයි බුද්ධ ක්ෂණය කියන්නේ. ඒ බුද්ධ ක්ෂණය ගොඩක් අයට දැක ගන්න නුවණක් නැහැ. ඒක කෙනෙකුට දැක ගන්න නුවණ නැති වුණා කියලා මේක කෙනෙක් දකින්නකොට ඔහුට දොස් කියන්න හොඳ නැහැ. ඒක දකින්නේ කොහොමද කියන එක ඔහුගෙන් අහන එක ඊට වැඩිය කාරුණිකයි. කොහොමද මේ මහා නුවණ සකස් වෙන්නේ කියලා අහන එක කාරුණිකයි. ඔබත් ඒක සොයා බලන එක කාරුණිකයි. දෝෂාරෝපණය කරනවට වඩා නොදන්න දේ ගැන දැන ගැනීම උතුම් කියලා අපි හිතනවා. ඒක නිසා අපි සමග කිසිම දෙයකට වාද කරන්න එන්න එපා. අපි එන්නේ නෑ ඒකට. ඔබ සමග වාද කිරීමෙන් ඔබගේ දෘෂ්ටිය ගැලවෙන්නෙත් නෑ. ඔබ දෘෂ්ටිය ගැලවෙන්නේ නැහැනේ. ඔබ යම් දවසක අවබෝධ කරවත ඉන්නේ ඔබ සත්‍ය අවබෝධ කරන්නේ. අපි ඔබට කාරුණික වෙනවා. අපි නිහඬ වෙනවා. ඔබ සියල්ල ඔබ විසින්ම හිත දරා ගන්න. සත්‍ය දවසක ඔබට දරා ගන්න හැකියාවක් ලැබෙයි, අවබෝධ වෙයි. එදාට ඔබ සමහරට අවබෝධ කරගනි. අපි අදහස ඔබට පැවසීමට කාරණික වෙනවා. ඔය සත්‍ය ප්‍රදක්ජන සත්‍ය ප්‍රජාව යන්නේ කම්සප කියලා. දැන් මේ කාම භූමියේ හටගන්න සිත් પરම්පරාව මොකද්ද? දැන් අපි දන්නවා කාම භූමියේ හටගන්න සිත්, රූප භූමියේ හටගන්න සිත්, අරූප භූමියේ හටගන්න සිත්, කාමාවචර සිත් 54 අපි දන්නවා කාමාවචර සිත්. එතකොට මේ කාමාවචර සිත් කියන්නේ මේ මනස ඇතුලේ. මනස ඇතුලෙන් මේවා දකින්න ඕනේ. මේවා දකින්න මනස ඇතුලෙන් මේ හටගන්න සිතට අතීතේ ගැට ගැහිලා හටගත්ත ඇලෙන ගැටෙන සිත් තමයි කාමාවචර සිත් කියලා තියෙන්නේ. විපාක සිත් තියෙනවා, ඵල සිත් තියෙනවා. ඕවා බෙදාගෙන කොහොම කතා කරත් ඒවා කාම භූමියේ සිත් වෙන දෙයක් හට හැදුණු නිසායි. කාම භූමියේ දෙයක් හැදුණු සිත්වල ලෝකෝත්තර සිත් නැහැ. රූපාවචර සිත්වල ලෝකෝත්තර සිත් නැහැ. අරූපාවචර සිත්වල ලෝකෝත්තර සිත් නැහැ. එහෙම හටගන්න හේතු නැහැ. කාමාවචර සිත් 54ත් මේ අරූපාවචර සිතුත් රූපාවචර සිත් වලුත් නිදුතුන් තනයි ලෝකෝත්තර සිත් තියෙන ශුන්‍යතාවය තුළයි. ඔය සිත් කොච්චර බෙදුවද අවසානයේ කියන්න වෙන්නේ එකම ධර්මයයි. ඒ නිවන් මගයි. ඒ සියල්ලම එක කැටියට එක ගුලියට කියන්න පුළුවන් කමක් එනවා. ඒ අවබෝධය තුළයි ඔබට එන්නේ.
ලෝකෝත්තර භූමිය තියෙන්නේ මේ සිත ඇතුළෙමයි මේ මනසින්මයි අපි කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ බම්බයක් පමණු ශරීරයෙන් තුන් භූමිය බුදුන් වහන්සේ පනවන්නේ ත්‍රිලෝකනාථ තිලෝගුරු සම්මා සම්බුද්ධයට පත් වෙන්නේ මෙන්න මේ සිත ඇතුළ අවබෝධ කරගෙන. සිත හැදෙන හැටි දැකලා ප්‍රජානාති අවබෝධ කරගෙන. ඒ තුල මිදීම සිද්ධ වෙනවා. ඒ තුල ආශ්‍රෝෂය වෙලයි ඇත්තටම මේ ශීනාශ්‍රව රහත් භාවයටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා නම් බුද්ධත්වයටපත් වෙනවා. ඒ සියල්ලෙන් මිදුණු තැනයි ඒක හම්බ වෙන්නේ. ආශ්‍රෝෂය වෙනවා මේ දකින්නකොට. අපිටත් ඒක තේරෙනවා. ඒකයි සස්සතිය අපි දකින්න විශාල කතාවක්. ඒක අපි පසු කාලෙක කතා කරමු. එතකොට ඔය ගමන මේ සත්ත්ව ප්‍රජාව යන ගමන නැවතුනොතින් එතකොට ඒ කෙනාගේ මේ සිත් පරම්පරාව ඒ කියන්නේ නැවතුනොතින් යා ශුන්‍යතාවයේ දැක්කොතින් නැවත උප්පත්තියක් නැහැ. සිත හටගන්නේ නැහැ නැවත. සිත එතනම නිරුද්ධ වෙනවා. අන්නේ කෙනා සදා අමරණීයයි. මේ සත්‍ය දකින්න කෙනාට මරණයක් කිසිදාක හමු වෙන්නේ නැහැ. මරණය කියන්නේ සිතුවිල්ලක් පමණක් වෙනවා. මේ ශරීර කූඩුව පොළොවට පස් කරන එක මරණයක් නෙමෙයි. ඒක කොහොමත් පොළොවෙන් හැදෙන එකක්. හේතු නිසා අටගෙන නැතිව පොළොවෙන් හැදෙන දේ පොළොවටම පස් වෙනවා. අපි මරණය පනවන්න ඕනේ සිතටනේ. ඒ සිත හැම මොහොතෙම මේක සිද්ධ වෙනවා නම් කවද්ද ඒක කරන්නේ? ඒ මොහොතෙත් එක සිතක් පමණයි. ඔව් දැන් මේ මොහොතේ හිතලා දුක් වෙනවා. ඒ හිතලා දුක් වෙන එක ඔබේ සිතුවිල්ල. වෙන දෙයක් නෑ. මරණයක් කියලා දෙයක් තියෙනවා කියලා ඒක මෙහෙමයි කියලා ඔබ හිතන දෙයක් තියෙනවා. නැත්තම් මේ කතාවේ මරණයක් නෑ. සිත හටගෙන නිරුද්ධ වීම පමණයි තියෙන්නේ. ඒක ක්ෂණයක් පාසා වේගෙන් සිද්ධ වෙන දෙයක්. ඒකයි මේකේ මේ ත්‍රිවිද්‍යාව තුළ අපිට තියෙන වැදගත්කම. කෙනෙක් රහත් භාවය ලබන්නේ අනිවාර්යයෙන්ම පුබ්බේ නිවාස ඥානය අවබෝධ කරගෙන ආසව මෙතන තියෙන පරිචිත්ත විඥාන ඥානය අවබෝධ කරගෙන චතුප්පත් ඥානය අවබෝධ කරගෙන ආසවක්ඛ්‍යා ඥානය අවබෝධ කරගෙන. ඒකේ ඒකාන්තයි. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. අපි මේ මාර්ගය තුල කටයුතු කරනවා. ඔබටත් මේ මාර්ගයට සිත සකස් කරගන්න හේතු සකස් වෙන්න ඕනි කියලා අපි හිතනවා. මේ ධහම දකින්න ඕන නම් ධහම දකිමින් දැනීමින් යන්න ඕන නැත්නම් ඔබ බොරුවට නිකන් ත්‍රිපිටකයේ ඔළුවේ තියාගෙන සමහර ත්‍රිපිටකයේම කියුවත් ඔබ මාර්ගයේ නැහැ. අර තුච්ච පොටිල කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. අද ඉන්නවා සමහර භික්ෂුන් වහන්සේලා හිතන්නේ මේ ත්‍රිපිටකය දැනගත්තොත් නිවන් දකින්නවා කියලා. කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒක අපි එකපාරින් කියන කවදාවත් නිවන් දකින්නේ නැහැ. මොකද ඒ දැනුමත් ඔහුට වෙන්නේ නැති කරන්න. ඒකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ කුල්ලුප්පමංවා බේසික් සාමි කියන තැන. මේ පවුර කරේ තියාගෙන යන්න එපා. ගගෙන් එකදලා පවුරක් දාන්න කියලා කියන්නේ එළියට. ඔය දාන්න දේ වැඩක් නැහැ කියන එකයි තේරුම. ඒ ශුන්‍යතාවය තුල එහෙම දෙයක්වත් නැහැ. ශුන්‍යතාවයටපත් වෙන්නේ අර දැනුම තුල. ඒ දැනුම තමයි යට වද දෙන්නේ. ඒක තමයි විභව තණ්හා. ඒකත් භවයට හේතු වෙනවා මේ දන්නවා කියන තැනයි මාන්නේ. මේ දන්නවා කියන තැන මාන්නේ. ඒකයි මේ අවසානයේ පෙන්නන මාන උද්දච්ච කියන තැනක්. උද්දච්චයට එන්නේ මේ ධර්මය අවබෝධ වුණු කෙනාට. එයාට එනවා මාන උද්දච්ච අවිද්‍යාව අන්තිමට ඕක උද්දම් භාගී සංයෝජන දකින්න පුළුවන් ඔබට රාහත් භාවයට එන්න නම් එයා මේ සිතේ මිදෙන්න එපයි. ශුන්‍යතාවයට එන්න එපයි. එහෙනම් මේ සිතුවිලි හට ගන්න නැතු වෙන්න එපයි. එතකොට දැනුම බාධාවක් වෙනවා. ඒ උගත්කම දැනුම බාධාවක් වෙනවා. බොහොම නිහතමානීව අපි මේ ගැන කියන්නේ මේ සත්‍යමයි. ඒක නිසා අපි ගොඩාක් ඔය පොත්වලට බැහැ වෙන එකත් හොඳ දෙයක් නෙමෙයි. පොතෙන් ධර්මය අවබෝධ කරගත්තා නම් ධර්මය දැක්කනම් ඒක ඊට පස්සේ අයින් කළා දාන්න. ඒ ධර්මය ඔබට කතා කරන්න පුළුවන් ඔබ පොතෙන් ගත්ත බව. හරි ඔබ ඒකම දේශනා කරා. ත්‍රිපිටකයේ මෙන්න මෙහෙම තියෙනවා මේ විදිහට තියෙනවා අපි එකෙන් ධර්මයේ දැක්කා අපි එකෙන් අවබෝධ කරා. එහෙම කිව්වම සාධාරණ යම් පැත්තට. අපි බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න. අපි මේ ලොකුවට බුදුන් වහන්සේ අභිභවාගෙන යන්නේ නැහැ කවදාවත්. පුජ්‍යල භාවයෙන් එහෙම කතා කරොත් එහෙමයි. නමුත් මේ බුද්ධක්ෂණය කියන තැන කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. නමුත් ඒක සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙට හෙළි කළ දේශනා කරපු නිසා අපිට ඒ තැන එහෙම අපි තියලා තියෙනවා.
නමුත් මේ බුද්ධක්ෂණය කියන තැන සුවිශේෂී තැනක්. ඒක මොහොතට අවදි කියන්න පුළුවන්. බුද්ධක්ෂණය කියන්න පුළුවන්. මහා ශුන්‍යතාවය කියන්න පුළුවන්. ඒ කොහොම කිව්වත් මේ මොහොතට අවදි කියන තැන ඊටාම සියුම් කාරණාව තමයි නිවන් දකින්නේ ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන කෙනෙක් විතරයි. නැත්තම් වේදේ තුලත් ශුන්‍යතාවයක් තියෙනවා නිවන් දකින්නේ නැහැ යාළුවා. යාළුවා සසර දුකකටම තමයි ඒකට කියන්නේ ආනිඤ්ඤාභිසංකාර රස කරනවා කියලා. ඒ කියන්නේ බඹර එක තැන ගැහුවාගේ හිකතන පල් වෙනවා සිත තුළ තියෙන කෙලෙස් එහෙමමයි. ඒ ශුන්‍යතාවය තමයි වේදේ තියෙන්නේ. හුස්ම දිහා බලනවා හුස්ම එනද යන එක දකින්නවා ඒක නොදැනෙන තැනට එනවා ශුන්‍යතාවයට එනවා. ඒක ලේසියෙන් එනවා ෂෝට් කට් එකක් තමයි. නමුත් ඒක තරම් නිවන නැහැ. අයි ධර්මය ගැන මේ මොනවද ඔහු කොහොමද ආශ්‍රව කෙලෙස් ෂේ කරන්නේ? එහෙම ෂේ වෙන්නේ නැහැ. ඒකට හේතුව සිත ඇතුලේ මමයා ඉන්නවා. මමයා නැති කරන්න නම් දර්ශන සමාපත්තිය. ඒකයි සෝවාන් වෙන්නේ භාවනා කළා නෙමෙයි දර්ශන සමාපත්තියමයි කිව්වේ. ඒකයි ධම්ම සංගීකරණය ඒක හොඳටම දාලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා. භාවනාවෙන් නෙමෙයි සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තිය. දර්ශන සමාපත්තිය ඇති කෙනාටයි නිවන් දකින්න හැකියාවක් ලැබෙන්නේ. ඒක නොදැන ඔබ නිවන් මාර්ගට කටයුතු කරනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. කිසිදාක වෙන්නේ නැහැ. ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියමයි. ඒක අපිට ඍජුව කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපිට ඒක අපි ඒක කිසිම පැකලීමකින් තොරව කියනවා මේ කියන විලාසය තුල සමහරට ඔබ හිතන්න එපා මේ නිකන් ද්වේෂයක් තියෙනවා නිකන් ගැටීමක් තියෙනවා මේ විලාසයේ ඔබ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපි දන්නවා බොහෝම නිවුණු තැම්පත් ඒ විදිහටම උච්චාරණය කරන අර එවැනි ස්වરૂපයක් තමයි මේකේ ස්වરૂපය අපිත් පිළිගන්නවා ඒ ස්වરૂපේ නැති බව. නමුත් මේ කියන කාරණාව නිවැරදි. ඇත්තටම අපි ගිහියන් විදිහට කටයුතු කරන නිසා අපේ රළු ස්වභාව පේනවා. අපිත් අසරණයි. නමුත් අපිට සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. ඒක වාචිකව ඉදිරිපත් කරනකොට අපේ ඉදිරිපත් කිරීම දෝෂ සහිතයි. නිහතමානීව පිළිගන්නවා. හැබැයි ඒකේ අර්ථය ඔබ දකින්න නුවණින් මේ ඍජුවම පිරිසිදුවම නිවන් මගයි. ඒ අපිට අවබෝධයෙන් කිව හැකියි. ඒ අපිට ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අපි ඔබට දේශනා කරනවා. ඒ භාසිතේ සද්ද උච්චාරණ හොයන්න යන්න එපා. ඒ තියෙන ගැඹුරු අර්ථය ගන්න. ඒ ගැඹුරු ඥානයේ අර්ථය අපි දකිනවා මේ නිවැරදිම පිරිසිදුම නිවන් මඟ බව. අපිට ඒක අවබෝධ නිසා අපි දන්නවා ඔබ මේ මඟ ගියොත් ඔබ නිවන් දකිනවා. ඔබ දේශනා කරන්න එවැනි විලාසයෙන් එවැනි බොහොම නියුණු තැම්පත් භාෂා විලාසයකින් ඒ භික්ෂුවක් විදිහට දේශනා කරන අප භික්ෂුවක් නොවන නිසා අපේ කටයුතු රළු නිසා අපේ දෝෂ සහිත බව අපි බාර ගන්නවා පිළිගන්නවා දරා ගන්නවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට අවසරයි දේශනා කරන්න ධර්මයේ. මේකේ පුජ්‍යලයෝ නෑ. මේකේ අපි කියන්නේ කොහොම කරන්න එහෙම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය නැහැ. අපි නිහඬ වෙනවා. අපි මේ සංඥාව දෙනවා භික්ෂුන් වහන්සේ නමකටම ගන්න කියලා. ඔබ වහන්සේ දේශනා කරන්න මේ ධර්මයේ. අපි නිහඬව හුදකලාවට යනවා. අපිට එවැනි කටයුතු අපිට මේ ලොකුකම් අවශ්‍ය නැහැ. අපි මේ සංඥාව සමාජගත වෙන්න ඕනි බව දන්නවා. ඒ යුතුයකම අපි ඉෂ්ට කරන සබහාදාමේ යුතුයකම අපි ඉෂ්ට කරනවා. අපිට පුජ්‍යල භාවයක් වැඩක් නැහැ. අපි හිට පොළොවට පස් වෙලා යයි. සාදු සාදු සාදු. එසේම වේවා. ඔබ මේ පණිවිඩය සත්‍ය හෙලි කරන්න. තව මේ සත්‍යම ඉස්මතු කරන්න බබලවන්න. සත්‍ය බබළුණාට කිසිම හානියක් කිසිවෙකුට නැහැ. ඒ තුල අපේ කිසිම පරමාර්ථයක් නැහැ කිසි කෙනෙකුට හානි කිරීම. කිසිදු ආගමකට හානි කිරීමේ පරමාර්ථයක් නැහැ. සියලු ආගම් එසේම බබලේවා. නමුත් පරම සත්‍ය මිනිසුන් අවබෝධ කරත්වා. වෙන කුමක් කියන්නද? බොහොම නිහතමානී මේ වචන ටික කියන්න ඕනේ. ඉතින් මේ මොහොතක් කියන කාරණේ මේ මොහොතක් පාසා එක්ෂණිකව සිද්ධ වෙන මේ සිද්ධිය මේ ටිකම තමයි ඔබට දිගින් දිගටම මේ දහම තුල ඔබට අවසානයේදී හමු වෙන තැන.
හේතුඵල ධහම මෙන්න මෙතනදී ඔබ අවබෝධ කරලා හේතුඵල ධහමත් මෙතනදී අවබෝධ කරගෙන ඔබ නිවන් දකින්න කෙනෙක් බවට පත් වෙනවා. අර රැවටීම තියෙන තාක්කල් පටිච්ච සමුපාදයේ දිගට යනවා, ගමන් කරනවා, සසරක් ගමන් කරනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ සසර යන මඟ. පටිච්ච සමුපාදයේ අතීතයේ අතීතේ වෙන්නේ අනාගතේත් නැහැ, අතීතේත් නැහැ. මේ මොහොතේ සිද්ධ වෙන්නේ පටිච්ච සමුපාදයමයි. දැන් මේ පටිච්ච සමුපාදේ අතීතේ අපි කතා කරන පටිච්ච සමුපාදේ මේ මොහොතෙම සිද්ධ වෙන තැන තමයි පටිච්ච සමුපාදේ තියෙන්නේ. අපිට කියන්න ඕන තැන පොඩ්ඩක් පැටලිලුවා වචන ටික. නමුත් මේ මොහොතේ පටිච්ච සමුපාදේ දකින්න කෙනා තමයි පටිච්ච සමුපාදේ මිදෙන්නේ කියන එක අපිට කියන්න ඕන. පටිච්ච සමුපාදයේ තුල අතීත සිතත් පටිච්ච සමුපාදයේ තුල දකින්න පුළුවන් මේ මොහොතේම. අනාගත සිතත් දකින්න පුළුවන් පටිච්ච සමුපාදයේ තුල මේ මොහොතේම. හැබැයි මේ සිතක් හටගෙන නිරුද්ධන ආකාරය අවිජ්ජා පත්‍ය සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා සංඥා සංකාර විඥාන. ආයිමත් එන්නේ විඥාන පත්‍ය නාම රූප කියලා ආයි මේ රවුමක් යනවා කියලා. හැබැයි මේ පටිච්චසමුප්පාද දකින්න ඕනි මෙන්න මේ මොහොත. මේ මොහොතේ සිද්ධිය පටිච්චසමුපාදයේ සිද්ධ වෙනවා. ඒ දකින්න කෙනා පටිච්චසමුපාදය අවබෝධ කරලා ඉම්මිදෙනවා. ඒ කියන්නේ පටිච්චසමුපාදේ කැඩෙන්නෙත් මේ මොහොතේමයි, හැදෙන්නෙත් මේ මොහොතේමයි. දකින්න ආකාරයට එක දෙපැත්තට යනවා. ඒ කැඩෙන බව ඒක පටිච්චසමුපාදයේ එතන නිරුද්ධ වීම දකින්න නැතුව යෑමමයි ඒ චිත්ත පරම්පරාව දිගින් දිගට සසරක් යෑම. එකම විඥානය යනවා නොවේ. මේ මොහොතේ කවුරුවත් නවතින්නේ අතීත ඥානයත් අනාගත ඥානයට ඊළඟ ඥානයත් ඊගාවට පනිනවා අනාගත ඥානයට. ඒකර අතීතේ එතනත් අතීතයක්. ඒ විඥානයත් අතීතයක්. ඒකට රැවටිලා ගියොත් ඒ රැවටිලා ඉන්නේ පටිච්චසමුපාදයට. එතන රැවටුනේ නැත්නම් ඒ කෙනා මොහතට අවදියට එනවා. අතීත සිතයි කියලා ඒ මොහතත් ක්ෂණයක් පාසා මිදි යන කෙනා ශුන්‍යතාවය තුළ පටිච්චසමුපාදෙ බිඳ වැටෙනවා. ඒ සිද්ධිය දිගින් දිගට යනවා කියන්නේ කෙනා සසර යනවා කියන එක. මේ සත්‍ය අවබෝධ කරගත්තොත් කෙනෙක් ඒ කෙනා මේ පටිච්චසමුපාදයෙන් ගැලවෙනවා. සසරෙන් මිදෙනවා, දුකෙන් මිදෙනවා, පටිච්චසමුපාදයෙන්ුත් මිදිලා නිවන් දකිනවා. මේ මොහොතේ තමයි එතකොට මේ ලෝකේ ආරම්භයත් අවසානයත් දෙකම මේ මොහොතේමයි. මේ මොහොතේම ආරම්භ වෙලා නිරුද්ධයත් මේ මොහොතේම සිද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති පෙර නොතිබී මට ගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන තැන මෙතනමයි. නිරෝධය දකින තැන නිසා ආපහු ඊළඟ ක්ෂණයත් එනවා. ඒ ක්ෂණයත් නිරෝධය දකිනවා, ආරම්භය දකිනවා, නිරෝධය දකිනවා, නැවතත් ආරම්භය දකිනවා, නිරෝධය දකිනවා. ක්ෂණයක් පාසා ඒ විදිහට එකම ක්ෂණේ හටගෙන නිරුද්ධ වීම දකිනවා. හැබැයි මේ සත්‍ය දකින කෙනා මේ අතීත සංඥා සත්ව පුජ්‍යල ඒ කතාව නැහැ මෙතන. එතනින් මිදෙන කතාවක් මේ තියෙන්නේ. සතර මහා ධාතුවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ගතයි සිතයි සම්බන්ධ වෙන්නේ කොහොමද? කුඩා කල තරුණ කාලේ, මහලු කාලේ, මරණය මේ හතර එක්ක හිත වැඩ කරනවා. මම දැන් තරුණයි, වයසයි කියලා. අපි සතර මහා ධාතුවට රැවටිලා අහු වෙනවා. මේ විදිහට අපි සම්මතය තුළ උපත මරණය මේ විදිහට අපි යනවා දිගට කතාවක් කියාගෙන. පොඩි ළමයා ඉපදුනා, තරුණ වුණා, මහලු වුණා,
මල කඳක් වුණා, නැවත පොළොවට පස් වුණා. අපි මේක රැවටිලා යන්නේ. අපි මේ ගමන හසු වෙලා යන්නේ. ඉතින් අද කාලේ බොහෝ ගෙවිලා තියෙනවා. දකින්න සත්‍ය දැකිය යුතු තැන. තෙරුවන් සරණයි.